ගාව තියෙනවා අවලම්බ බට්ටු දෙන්නෙක්. ඔයගලන්ට පේනව නේද? අවලම්බ බට්ටු දෙන්නෙක් ඉන්නවා මං ගාව. ඒකම මට්ටමක පොඩ්ඩක් තියාගන්නවා. තියාගෙන මම මේගොල්ලන්ව එක මට්ටමක තියාගෙන එහෙම එක පැත්තකට එකපාර ඇදලා අතෑරියොත් බලන්න මේක පොඩ්ඩක් එක මට්ටමක මම තියාගන්නවා. තියාගෙන මේගොල්ලන් පොඩි විස්ථාපනයක් දීලා මේ චලිතය ආරම්භ කරනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ දෙන්න එකම ආකාරයට චලනයේ යෙදෙනවා. නේ? දෙන්න එකම වෙලාවක වගේ තමයි එකම ස්ථානවල පිහිටන්නේ. හරි. ඊට පස්සේ මම එක්කෙනෙක් මුලින්ම චලිත කරවලා මම ඊට පස්සේ අනිත් එක්කෙනා චලිත කරවන්න පටන් ගන්නවා. දැන් ඔයගොල්ලන්ට මොකද පේන්නේ මේ චලිතේ දෙන්න අතර චලිතයන්ගේ ආයි දැන් මේ දෙන්න එකම වගේ වෙන්න පටන් ගත්තා. දැන් ආයි පේනවද? පොඩි වෙනස්කමක් තියෙනවා කියලා පේනවද? දැන් නම් ලොකුවට පේනවා ඒක. හරි. මම මේ පෙන්වන්න හදන්නේ මොකද්ද? නැවත බලා ගන්න. මම මුලින්ම පෙන්වන්න හැදුවේ මේ දෙන්නම එකම විදිහට. ආසන්න වශයෙන් මේ ලණු වල දිග සමාන වෙන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ දන්නවා සරල අනුවර්තීය චල සමීකරණ ගොඩනැගීමේ ගොඩනැගෙන විදිහට මේ ලණුවේ දිග තමා වෘත්ත කේන්දරයේ තියෙන දිග තමා මෙතෙන්දී බලපාන්නේ චලිතය සඳහා. බලමු. මේ දෙන්න මම එකම ආකාරයෙන් මෙහෙම චලිතය ආරම්භ කළොත් ඔයගලන්ට පේනවා මේ විදිහට එකම විදිහට ගමන් කරනවා දෙන්න එකටම වගේ. නමුත් අපි දෙන්න අවස්ථා දෙකකදී මෙහෙම චලිතය ආරම්භ කළොත් වෙනස්කමක් සහිතව ගමන් කරනවා. මේ වෙනස්කමට අපි කියනවා හෝ එක විදිහට ගමන් කිරීමට අපි කියනවා මේකකට හැරෙන්න පුළුවන් අංශක 360ක් තියෙනවා. සරල අනුවර්ති චලිතයේදී අපි කතා කරනවා එක වෘත්ත චලිතයත් එක්ක සම්බන්ධ කරලා එක්කෙනෙක්ට පුළුවන් එක්කෙනෙක්ගේ චලිතය අපි ගත්තොත් එහෙම එයාගේ චලිතය අපි සරල අනුවර්තියයි කියලා කිව්වා. කලින් දවසේ ඒක ඔප්පු කළා සරල අනුවර්තියයි. ඉතින් මේ සරල අනුවර්තිය චලිතයේ යෙදෙන මේ අවලම්බ බට්ටෙක්ට කාලයත් එක්ක මෙයාගේ දුර ප්‍රස්ථාරගත කළොත් අපි දන්නවා මොකක්ද එන්නේ? x සමානයි a sin omega t කියලා අපි ගත්තේ ප්‍රස්ථාරය. x සමාන a sin omega t ආකාරයේ ප්‍රස්ථාරයක් එන්න ඕනි කියලා කිව්වා. අපි කියනවා මෙන්න මෙයා මේ සරල අනුවර්ති චලිතයේ යෙදෙද්දි මේ සරල අවලම්බයේ සරල අනුවර්ති චලිතයේ යෙදෙද්දි එයා මේ වගේ තැන් වල මෙන්න මෙතන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ඉන්න පුළුවන්. ওই විදිහට තැන් වල ඉන්න පුළුවන්. හරි. මේ විදිහට තැන් වල ඉද්දි අපි කියනවා මෙයා යම්කිසි කෝණයකින් හැරිලා මේ කෙලින්ම ඉන්නේ නැතුව යම්කිසි කෝණයකින් හැරිලා ඉන්න පුළුවන්. අපි කියනවා මේ හැරිලා ඉන්න එකට මෙයා හැරිච්ච කෝණය කියලා. හරි. අපිට ඒකට කියන්න පුළුවන් හැරිලා ඉන්න කෝණයට අපිට කියන්න පුළුවන් මෙයා යම්කිසි කලාවක ඉන්නවා කියලා.
කලාව කියලා වචනයක් තියෙනවා. ඒ කලාව කියන එකෙන් අදහස් කරන්නේ මෙයා කොච්චර ප්‍රමාණයක් හැරිලා ඉන්නවද කියන එක. දැන් මෙයාගේ මේ සරල අනුවර්ති චල සමීකරණ අපි බැලුවොත් එහෙම මෙතන මෙයා බිඳුවෙන් පටන් ගන්නෙ. ඒ නිසා ආරම්භයේදී මෙයාට කිසිම කලාවක් නැහැ කියලා අපිට කියන්න පුළුවන්. හරි. මෙයා ආරම්භයේදී බිඳුවෙන් පටන් ගත්තා නම් අපිට පුළුවන් මෙයාට කිසිම කලාවක් නැහැ කියලා කියන්න. කියන්නේ ඔයගොල්ලෝ දැක්කා මෙහෙම මැද ඉඳන් චලිතය ආරම්භ කරපු මේ විදිහට දෙපැත්තට ගමන් කරන අවලම්බ බට්ටෙක් ඔයගොල්ලෝ දැක්කා සමහර අවස්ථාවල. නමුත් අපි අවලම්බ බට්ට දෙන්නෙක් එකපාර අරගෙන අපිට පුළුවන් එක්කෙනෙක් මැද ඉද්දී අනිත් එක්කෙනා යාගේ විස්තරයේ ඉන්න විදිහට චලනය කරවගන්න. එහෙම වුණොත් මේ ප්‍රස්ථාරේ අපි දෙවෙනි අවලම්බේ එයා උපරිම අවස්ථාවේ ඉන්නවා මෙන්න මෙහෙම තැනක. එහෙම තැනක ඉඳලා තමයි එයා චලිතය ආරම්භ කරන්නේ. හරි. ඒ විදිහට අපිට පුළුවන් දෙන්නෙක් ආකාර දෙකකට චලිතය ආරම්භ කරව ගන්න. අපිට පුළුවන් එක අවස්ථාවක අවලම්බ වට මැද තියලා එයාගේ චලිතය ආරම්භ කරව ගන්න. ඒ වගේම එයා චලිතයේ උපරිම අවස්ථාවේ තියලා චලිතය ආරම්භ කරව ගන්නත් අපිට පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේකේ ප්‍රස්ථාරය අපි අඳොත් එහෙම අපිට ලැබෙන්නේ ඇත්තටම ගත්තොත් මෙතන මොකද්ද ලැබෙන ප්‍රස්ථාරේ? මේක නිකන් කොස් ප්‍රස්ථාරයක් වගේ හැඩයක් තියෙන්නේ. නමුත් අපිට මෙතන කලා වෙනසක් සහිතව මේ ආරම්භ වෙනවා කියලා හිතුවොත් එහෙම අපිට මෙයාට වඩා අංශක 90ක් ඉස්සරහින් ඉන්න එක්කෙනාගෙන් තමයි මෙයා පටන් ගන්න. එතකොට මේ ප්‍රස්ථාරය ඇඳෙන්නේ මෙහෙම පටන් අරන් මෙයාට සාපේක්ෂව වඳිමු. හරි. ඔය විදිහට අපි ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන මේ ප්‍රස්ථාරය අඳිනවා. අඳිද්දී අපිට ලැබෙනවා මෙන්න මේ විදිහේ හැඩතලය. ඔය විදිහේ හැඩතලයක් ඇවිල්ලා මෙන්න මෙතනින් ලැබෙනවා. හරි. ඔන්න ඔය විදිහේ හැඩතලයක් අපිට ලැබෙනවා. අපි මේකට කියනවා මෙයාගේ ආරම්භක කලාව මෙයාට වඩා අංශක 90ක් ඉස්සරින් තිබුණේ. එහෙම නැත්නම් මෙයාගේ ආරම්භක කෝණය මෙයාගේ ආරම්භක කෝණයට වඩා අංශක 90ක් ඉස්සරින් තිබුණේ. අපි මේකට කියනවා කලා මේ චලිත දෙක අතර කලා වෙනස අංශක 90යි කියලා. අපිට එහෙමත් කියන්න පුළුවන්. කලාව කියලා කියන්නේ නිකන් කෝණයක්. එතකොට මේ දෙන්නම එකම කලාවේ හිටියොත් අපිට මේ දෙන්නටම ලැබෙන්නේ එකම හැඩයේ සයින් ප්‍රස්ථාරයක්. නමුත් මෙතෙන්දී මොකද වෙන්නේ? දෙවෙනි එක්කෙනාගේ චලිතය හැමතිස්සෙම සිද්ධ වෙන්නේ ඒ sin omega t දන අංශක 90. මෙතෙන්දී අංශක 90ක කලා වෙනසක් කියලා අපි කියනවා මේකට. අංශක 90ක් කලා වෙනස සහිත නිසා මෙයාගේ හැඩේ නිකන් කොස් ප්‍රස්ථාරයක් වගේ. ඔයගොල්ලෝ දන්නවා sin 90 දන θ කියලා ආවොත් අපිට ත්‍රිකෝණමිතිය 90 ලියන්න පුළුවන්. sin 90 දන θ කියන්නේ කවුද? cos θ කියලා ලියන්න ඔයගොල්ලෝ දන්නව නේද? දැන් මෙතෙන්දී sin 90 දන omega t කියන එක අපි ලියන්න පුළුවන් a cos omega t කියලා ත්‍රිකෝණමිතියට 90. මතකයි නේද සිද්ධිය? ඉතින් එහෙම ගත්තත් මේ ප්‍රස්ථාරේ නිවැරදි. හොඳට මේ අදහස ඔලුවට ගන්න. මොකද්ද මේ අදහස? මෙයාගේ මේ කලාව කියන දේ තමයි මම කියන්න උත්සාහ කරන්නේ.
එකම කලාවක මොකක් හරි වස්තු දෙකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කලාවක වස්තු දෙකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මොකක් හරි චලිතයක මේ වගේ සරලානුවර්ති චලිතයක තැන් දෙකක් ගැන හිතුවොත් කාල දෙකකදී එකම වස්තුවේදී එකම වස්තුව අපි සලකනවා. මෙන්න මේ අවලම්බෙම සලකලා මම ඇහුවොත් මෙයාගේ සමාන මම කලින් කිව්ව වචන මොකද්ද? මේගොල්ලෝ ඉන්නවා කියලා කිව්වේ එකම කලාව කියලා කිව්වේ. මේ එක වස්තුවක් සලකලා ඉවරලා එයාගේ එකම කලාවේ තියෙන ස්ථාන දෙකක් පෙන්වන්න කියලා ඇහුවොත් ඔයගොල්ලෝ කොහොමද ඒක පෙන්වන්නේ? කලාව කියලා කියන්නේ කෝණයක් කියලා මම කිව්වා. වස්තු දෙකක් ඇසුරෙන් අපි ගත්තොත් එහෙම ඒගොල්ලෝ එකම කෝණයක නැත්නම් එකම කලාවක ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනස් කලාවක ඉන්නත් පුළුවන් කියලා මම කිව්වා. ඒ වගේම එකම වස්තුව සැලකුවොත් එහෙම එයාගේ සරලානුවර්තී චලිතය සිද්ධ වෙන්නේ මෙහෙම ගිහිල්ලා ආයෙ මෙතෙන්ටම එනවා. එතන මොකද්ද මේ එකම වස්තුවේ අවස්ථා දෙකකදී කලාව කියලා කියන්නේ? ඒකේ අදහස් වෙන්නේ මේ වස්තුව එකම කලාවේ පිහින්න අවස්ථා කියන එකේ අදහස් වෙන්නේ මෙන්න මේ විදිහට වස්තුව වෘත්ත චලිතයක ආකාරයෙන් මේක පැහැදිලි කරන්නත් පුළුවන්. නමුත් මෙතන සරලානුවර්ති චලිතය සිද්ධ වෙන්නේ සරලානුවර්ති චලිතය සිද්ධ වෙනකොට මේ විදිහට ආරම්භයේදී බිඳුවෙන් පටන් ගත්තොත් මෙයා උපරිම තැනකට ගිහිල්ලා ආයේ අවම තැනකට ඇවිල්ලා ඍණ පැත්තට ගිහිල්ලා ආයේ එනවා අවම තැනකට. ඇවිල්ලා ආයේ උපරිම තැනකට යනවා. අපි සැලකුවොත් එහෙම මෙන්න මේ අංශක 90 කියන තැන අංශක 90 කියන තැන සැලකුවොත් අපි මෙයා කෝණයක් විදියට ගත්තොත් මෙතන අපි කෝණයක් විදියට සැලකුවොත් එහෙම මෙතනගේ අංශක 90යි. නමුත් අපිට මේ සරලානුවර්තියේදී තව වචනයක් තියෙනවා. ඒ තමයි මෙයා ඉන්නේ මොකක් හරි කලාවක කියන එක. මේකට අපි කෝණයම තමයි කෝණය අගේම තමයි කලාව කියලා කියන්නේ. මෙතන අංශක 90යි. අපෙන් අහනවා ප්‍රශ්නයක් මේ වස්තුව නැවත එම කලාවටම පත්වන්නේ නැත්නම් එම කෝණයම කියලා කිව්වොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන කෝණය අංශක 90යි හරි. එම කලාවටම පත්වන්නේ කුමන අවස්ථාවේද කියලා අහනවා. හරි. එම කලාවටම කියලා කියන්නේ මෙතෙන්දී මේ වස්තුව හැසිරිච්ච ආකාරයටම නැවත හැසිරෙන්නේ කොයි අවස්ථාවේද කියලා අහනවා. නිකන් ඒ වගේ අදහසක්. එකම විදියට සරලානුවර්ති චලිතයේදී නැවත චලිතය සිද්ධ වෙනවා එකම විදියට. එතකොට එක තැනකදී යා හැසිරිච්ච විදිහටම ආයෙ ගිහිල්ලා නැවත එම ස්ථානයේදීම හැසිරෙනවා එක මොහොතකදී. හරි. කෝණයක් ඇසුරෙන් අපිට මේ කලාව කියන දේ දක්වන්න පුළුවන්. නමුත් කෝණය කියන දේ දිගටම වැඩි වෙන දෙයක්. කලාව කියන දේ අපි සැලකුවොත් එහෙම පළවෙනි ස්ථානයේදී මෙයා ඉන්න කලාව කියන එක අදහස් වෙන්නේ ඒ අවස්ථාවේදීම ඒ අවස්ථාවේ හැසිරෙච්ච විදිහටම වෙනත් තැනක එයා හැසිරෙනවා නම් අපි එයාට කියනවා එයා එකම කලාවක ඉන්නවා කියලා. දැන් බලන්න මෙතෙන්දි මෙයා කෝණය අංශක 90යි. මෙයාට තියෙන්නේ උපරිම අගයක් ධන පැත්තේ. ඒ කියන්නේ එයා ඉන්නේ මෙන්න මේ වගේ තැනක. හරි. ඊට පස්සේ එයා නැවත බිඳුවට එනවා. බිඳුවට ඇවිල්ලා එයා මේ පැත්තට යනවා. මෙන්න මේ පැත්තට යනවා. වම් පැත්තට යනවා. ගිහිල්ලා නැවත ආයි බිඳුවට එනවා. මෙන්න මේ බිඳුව කියන තැනට නැවත එනවා. ඇවිල්ලා
ආයේ දකුණු පැත්තට යනවා. ඒ කියන්නේ නැවත අංශක 90 කියන ස්ථානයට යනවා. මෙන්න මේ ස්ථානයට. අපි සරල අවලම්බයක් ගත්තොත් එහෙම එයා බිඳුවේ ඉන්නවා මුලින්ම. අපි මේ සලකන්නේ අංශක 90 කියන අවස්ථාව. එහෙමනම් එයා අංශක 90 කියන්නේ මෙන්න මෙතන. උපරිමගේ විස්තරයේ ඉන්නවා. ඊට පස්සේ එයා නැවත බිඳුවට එනවා. නැවත වම් පැත්තට යනවා. නැවත බිඳුවට එනවා. ඊට පස්සේ නැවත දකුණු පැත්තට යන අවස්ථාවේදී අපි කියනවා ආරම්භයේදී බිඳුවේ ඉන්නවා. නමුත් අපි සලකන්නේ මෙන්න මේ අංශක 90 කියන කලාව. අපි එතන ඉඳලා ඊට සමාන තවත් කලාවක් මොකක්ද කියලා අපෙන් ඇහුවොත් අපි බලන්නේ මෙන්න මෙතනින් අපි පටන් ගන්නවා. මේ අංශක 90 ඉන්නවා. එයා බිඳුවට යනවා. එයා ඍණ පැත්තට යනවා. ආයි බිඳුවට එනවා. ඊට පස්සේ නැවත උපරිමයකට යනවා. ඒ අවස්ථාවේදී අංශක 270 ඉන්නේ. නමුත් අපි එතෙන්ද කියනවා මේ දෙන්නගේ කලා සමානයි කියලා. එහෙම නැත්නම් මේ දෙන්න එකම ආකාරයට හැසිරීමක් දක්වනවා මේ අවස්ථා දෙකේදී. කෝණයක් විදිහට ගත්තොත් එයාගේ කෝණය මේ අවස්ථාවේදී අංශක 3π/2 කියලා අපි ලැබෙනවා. ඒ කියන්නේ අංශක 270යි 9/3 අංශක 90/3 කියන්නේ අංශක 270ක්. නමුත් මේ අවස්ථා දෙකේදීම අංශක 90 දී මේ අංශක 270 දී මේ හැසිරෙන්නේ එක විදිහට. ඒ නිසා අපි කියනවා ඒ අවස්ථා දෙකේදීම ඒ අංශව එකම කලාවේ පිහිටනවා කියලා. මාතෘකාව දාගන්න. සරල අනුවතිය චලිතයේ යෙදෙන වස්තුවක කලාව. සරල අනුවතිය චලිතයේ යෙදෙන වස්තුවක කලාව. ලියාගන්න. සරල අවලම්බ දෙකක් සලකා. සරල අවලම්බ දෙකක් සලකා. සරල අවලම්බ දෙකක් සලකා. එහි චලිත ස්වභාවයන් අධ්‍යයනය කරමු. සරල අවලම්බ දෙකක් සලකා එහි චලිත ස්වභාවය අධ්‍යයනය කරමු. නිකන් කරුණක් විදිහට දාගන්න. එක් සරල අවලම්බයක් දෝලන කේන්ද්‍රයේහි සිට දෝලන කේන්ද්‍රයේහි සිටියදී බලයක් ලබා එක් සරල අවලම්බයක් දෝලන කේන්ද්‍රයේහි තබා එක් සරල අවලම්බයක් දෝලන කේන්ද්‍රයේහි තබා යම් කිසි ශනික බලයක් ලබා දී චලිතය ආරම්භ කරවන්න. ශනික බලයක් ලබා දී චලිතය ආරම්භ කරවන්න. අයියේ අයියාගේ කනෙක්ෂන් අවුල් පොඩක් කිමින් කියන්නකෝ. ආයෙ මොකද්ද කිව්වේ? එක් සරල පළවෙනි කරුණ තරුවක් දාලා ලියාගන්න. එක් සරල අවලම්බයක් දෝලන කේන්ද්‍රයේහි තබා එක් සරල අවලම්බයක් දෝලන කේන්ද්‍රයේහි තබා ශනික බලයක් ලබා දෙන්න. ශනික බලයක් ලබා දෙන්න. මෙන්න මේ රූපය අඳගන්න. මේ රූපය අඳගන්න. මෙන්න මේක විතරයි. මේ ඇඟිල්ලෙන් පෙන්නන කොටස විතරයි.
මේ පැත්තට බලයක් දෙනවා කියලා අවශ්‍ය නම් ලකුණු කරගන්න. මේවා කඩිරි වලින් මාක් කරගන්න. පළවෙනි එක මෙයා කෙලින් තියෙන පළවෙනි අවස්ථාවේදී මෙහෙම සිරස්ව පවතිනවා. අපි යාට ශනික බලයක් දීලා එයාව සරලානුවර්ති චලිතයේ යොදවනවා. හරි. ඊට පස්සේ එයාගේ දකුණු පැත්තෙන් මේ ප්‍රස්ථාරය අඳ ගන්න. එයාගේ දකුණු පැත්තෙන් මේ ප්‍රස්ථාරය අඳ ගන්න. එයාගේ දකුණු පැත්තේ මේ ප්‍රස්ථාරය අඳ ගන්න. හරි නේද? එක ප්‍රස්ථාරය නේද අයියා අඳින්න කිව්වේ? ඔව් පළවෙනි ප්‍රස්ථාරය විතරයි. හරි අඳලා ඉවරයි. අනිත් අය ඉවරයි. හරි අපි ඉවරයි. යමු. ඊළඟ කොටසට යමු. හරි. අපි යමු ඊළඟ කොටසට. දෙවෙනි තරුව දාගන්න. අනෙක් සරල අවලම්බය එම මොහොතේම අනෙක් සරල අවලම්බය එම මොහොතේම අනෙක් සරල අවලම්බය එම මොහොතේම විස්තරෙහි තබා චලිතය ආරම්භ කරවන්න. එම මොහොතේම චලිතය ආරම්භ කරවන්න. හරි. ලියාගත්ත නේද? මේ රූපය අඳගන්න. මේ රූපය අඳගන්න. මේ ප්‍රස්ථාරේ දකුණු පැත්තෙන් අඳගන්න. කාල පරතර හරියට මාක් කරගන්න අරකට එක්ක. මේක එන්නේ කොස් අයියා ප්‍රස්ථාර. ඔය පළවෙනි එක සිරස්ව නෙමෙයි නේද තියෙන්නේ? මේකද?
නෑ මෙතන මේ අවලම්බය මෙයාද? පල්ලෑගේ ඕ අවලම්බය නෑ මෙතන ඕ තියෙන්නේ. කළු පාට රූපේ තමයි අවලම්බි තියෙන ආරම්භක පිහිටීම. කඩේරි වලින් දක්වලා තියෙන්නේ එයාගේ ගමන් පතය. හරි. හරිද ඇඳලා ඉවරද? ළමයි ඉවරයි. ඉවරයි. හරි හොඳයි. අපි යමු ඊළඟ කොටසට. ලියන්න මෙහි පළමු අවලම්බය ආරම්භක කලාව පළමු අවලම්බයේ ආරම්භක කලාව අංශක බිඳුවක් වේ. මෙහි දෙවන අවලම්බයේ ආරම්භක කලාව අංශක 90ක් වේ. දෙවන අවලම්බයේ කලාව අංශක අයියා මම නිකන් කියන්න
ඒ පළවෙනි එක පොඩ්ඩක් කියන්න බෑ. පළවෙනි. මෙහි පළමු අවලම්බයේ කලාව මෙන් පළමු අවලම්බයේ ආරම්භක කලාව අංශක බිඳුවක් වේ. පළමු අවලම්බයේ ආරම්භක කලාව අංශක බිඳුවක් වේ. දෙවන අවලම්බයේ ආරම්භක කලාව දෙවන අවලම්බයේ ආරම්භක කලාව දෙවන අවලම්බයේ ආරම්භක කලාව අංශක 90ක් වේ. හරි නේද? මේ අනුව අවලම්බ අතර කලා වෙනස මේ අනුව අවලම්බ අතර කලා වෙනස අංශක 90ක් ලෙස දැක්විය හැකියි. වෙනම තරුවක් දාලා ලියා ගන්න. වෙනම තරුවක් දාලා ලියා ගන්න. වෙනම තරුවක් දාලා ලියා ගන්න. යම්කිසි එක් සරලානුවර්තී චලිතයක් සලකා යම්කිසි එක් සරලානුවර්තී චලිතයක් සලකා කාලයත් සමග එහි කලාව හඳුනා ගැනීම මේ කලාව කියන එකට අපි කියනවා ෆේස් එක කියලා. ඉංග්‍රීසි අපි මේකට කියනවා ෆේස් එක කියලා. හරි. මේක ඇඳ ගන්න. මේ ප්‍රස්ථාරය ඇඳගෙන අංශක 90 ලකුණු කරගන්න. අංශක 3π/2 එක ලකුණු කරගන්න. නැත්නම් අංශක 270 ලකුණු කරගන්න. හරි. මේක ඇඳගන්න. මෙහි වස්තුව සමාන කලාවේ පිහිටන තැන් සොයා බලමු. මෙහි
වස්තුව සමාන කලාවේ පිහිටන ස්ථාන සොයා බලමු. එහි A හා B ස්ථාන A හා B ස්ථාන සමාන කලාවේ පවතින බව සමාන කලාවේ පවතින බව සමාන කලාවේ පවතින බව සමාන කලාවේ පවතින බව නිරීක්ෂණය කළ හැක. මේ සමාන කලාවේ පැවතීම යනු වෙනම ලියාගන්න මේ සමාන මෙහි එක සමාන කලාවේ පැවතීම යනු මෙහි එක සමාන කලාවක පැවතීම යනු එම ස්ථාන දෙකෙහි එම ස්ථාන දෙකෙහි එම ස්ථාන දෙකෙහි එම ස්ථාන දෙකෙහිදී තරංගය සමාන සමාන ලක්ෂණයන් නිරූපණය කිරීම වේ. සමාන ලක්ෂණයන් නිරූපණය කිරීම වේ. මම ඒක ඔයගොල්ලෝ නැදලා පෙන්නුවා. කියන්නේ ආරම්භයේදී මෙයා මෙතන අපි අංශක 90 සැලකුවොත් එහෙම එයා ඉන්නේ උපරිම ස්ථානයේ. ඊට පස්සේ මෙන්න මෙතෙන්දී එයා යනවා ප්‍රතිවිරුද්ධ පැත්තට. අපි සරල අවලම්බයක් ඇසුරින් හිතුවොත් මෙන්න මෙතෙන්දී එයා යනවා වම් පැත්තට. නැවත මෙතෙන්දී දකුණු පැත්තේ උපරිම ස්ථානයට යනවා. ওই රූපෙත් ඇඳ ගන්න. මේ කෙලින් ඇඳ ගන්න මේ ස්ථානවලට මෙන්න මේ අවස්ථාවේදී මෙතන මෙන්න මේ අවස්ථාවේදී මෙතන මේ අවස්ථාවේදී සමාන කලාව කියලා කියන එක අදහස් තමයි. ඒ අවස්ථා දෙකෙහිදීම මේ චලිතය එකම ආකාරයේ ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. එයාගේ සරලවම චලිතය දෙන වස්තුවේ එකම ආකාරයේ චලිත ස්වභාවයක් තමයි මේ ස්ථාන දෙකේදී පෙන්눔 කරන්නේ. හරි. මේ අදහස තේරුණාද? මේ අදහස තේරුණාද? කලාව කියන එක කිව්වේ මොකද්ද? මොකද්ද? අන්තිමටම කිව්වේ වාක්‍ය දහන්නේ අන්තිමටම කියපු. නෑ ඔය ඇඳ ගන්න කියලා කිව්වේ. ප්‍රස්ථාරය යට තියෙන්නේ. ඔව්. ප්‍රස්ථාරය යට තියෙන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියලා දහන්නේ. ඔව්. මේ තියෙන සරල අවලම්බය. හරි. ඔව්. සරල අවලම්බය ඇසුරෙන්නේ අපි සරල අනුවචල් තියෙන ප්‍රස්ථාර නිර්මාණය කළේ. ඒක මතකයිනේ. ඒක මතකද? ඔව්. හරි. මෙතන අපි අංශක 90 ඉන්නවා කියන එක අදහස් වෙන්නේ මොකද්ද? මෙයාගේ විස්තරයේ මෙයාගේ මේ චලිතයේ විස්තරයේ උපරිමාගයේ තමයි අපි මේ මොහොතේදී ඉන්නේ. ඔයගලන්ට සරල අනුවචල්ත හැඩතලයේ මතක නම් හොඳට මතක් කරලා බලන්න. ඒ ප්‍රස්ථාරේ කොහොමද පටන් ගන්නෙ? ඒ ප්‍රස්ථාරේ පටන් ගන්නෙ බිඳුවෙන්. බිඳුවෙන් පටන් අරන් යන සයින් ප්‍රස්ථාරයනේ තියෙන්නේ. සයින් ප්‍රස්ථාරයේ උපරිමේ ලැබෙන්නේ
කොයි මොහොතේදීද? අපි සරල අවලම්බයක හෙවණැල්ල සලකලා ඉවර වෙලා මතකද? සරල අනුවර්තියයි කියලා. එයාව ගොඩ නැගුවා මතකද? මතක නැද්ද ඒක? sorry සරල අවලම්බයක හෙවණැල්ල ගන්න අවශ්‍ය නැහැ. සරල නිකන් වෘත්ත චලිතයක යෙදෙන වස්තුවක හෙවණැල්ල ඇසුරෙන් අපි ඒ වස්තුව සරල අනුවර්තයයි කියලා අපි පෙන්නවා. ඒ වගේම සරල අවලම්බයක් අපි අරගෙන ඉවරලා එයාගේ උපරිමයක් තියෙනවා දෙපැත්තෙම එක්ක දකුණු පැත්තේ එක්ක වම් පැත්තේ. ඒ කියන්නේ ධන පැත්තේ නැත්නම් ඍණ පැත්තේ උපරිමයක් තියෙනවා. මැදදී යාගේ විස්තරයේ බිඳුවයි ප්‍රවේගයේ උපරිමයි ওই විදිහේ සිද්ධි ටික අපි කතා කළේ නැද්ද? ඉතින් ඒ සිද්ධි ගැන කතා කරද්දී මතක නැද්ද? අපි ගොඩ නැගුවා x සමානයි a sin omega t කියලා සම්බන්ධතාවය. x කියන්නේ මොකද්ද? විස්ථාපනය. a sin omega t. මෙන්න මේ සම්බන්ධතාවයක අපි ගොඩ නැගුවා. හරි. ඉතින් දැන් මේ ප්‍රස්ථාරය අපි නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ සම්බන්ධතාවය ඇසුරේ. හරි. දැන් මෙතෙන්ද මොකද වෙලා තියෙන්නේ? මෙයා මේ සරල අවලම්බය ආරම්භයේදී මෙහෙම නිශ්චලව ඉන්නවා. එයාට අපි බලයක් දුන්නාට පස්සේ එයා මේ විදිහට චලනය වෙන්න පටන් ගන්නවා. අපි හඳුනා ගන්නවා මේ චලිතය සරල අනුවර්තියයි කියලා. ඒක හඳුනා ගනිද්දී අපිට පේන්න ඕනේ මෙයා උපරිම ස්ථානයක ඉන්නවා. මැදට එනවා. ආයේ මේ පැත්තට යනවා. ආයේ මැදට එනවා. ආයේ දකුණු පැත්තට යනවා. දැන් මම මේ කියන්න හදන්නේ මේ ප්‍රස්ථාරයෙන් අපි බැලුවොත් එහෙම මෙයා උපරිම අවස්ථාවේ ඉන්නවා කියන එකේ අදහස තමයි එයා මෙන්න මෙතන ඉන්නවා. ඒ කියන්නේ අංශක 90 කියන තැන ඉන්නවා. ආයේ බිඳුවට එනවා කියන්නේ මෙතන ඉන්නවා. ඍණ පැත්තට යනවා කියන්නේ මෙතන ඉන්නවා. ආයේ බිඳුවට එනවා කියන්නේ මෙහෙම ඉන්නවා. ආයේ මෙතන අංශක 270 යනවා කියන්නේ ආයේ මෙතෙන්ට එනවා කියන්නේ.